මෝහක්ඛයෝ නිබ්බානං समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तෝ सग्ग මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනු. සදහැති වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන වෙලාවක ඒ ලෝක ධර්මතාවයන් පිළිබඳව ඒ ණය ක්‍රමයන් වලට අනුරූපීව වටහා ගත්තේ නැත්නම් කිසි දවසක ශ්‍රාවකයෙක්ට ධර්ම අවබෝධය කියන එක කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකය අවබෝධ කරගන්නේ ලෝකයේ දිහා බලලා. ලෝකයේ දිහා බලලා ලෝකයේ පිරිසිඳ ගිහිල්ලා තමයි ධර්මතාව අවබෝධ කර ගැනීම සිද්ධ කරන්නේ. ශ්‍රාවකයෙක්ට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ශ්‍රාවකයා ලෝක ධර්මතාව මුලින්ම දැනගන්න ඕනේ. ඒ ලෝකයේ දිහා බලලා ලෝකයේ පිරිසිඳ ගිහිල්ලා දකින්න තරම් නුවණක් ශ්‍රාවකයෙක්ට නැහැ. ඒ බුදු කෙනෙක් එහෙම තනියෙන් අවබෝධ කරගත්තු ප්‍රඥාවේ උපරිම ස්වභාවයට ගිහිල්ලා වටහා ගත්තු ලෝකයේ පවතින මූලික ස්වභාවයන් පිළිබඳව වටහා ගැනීමයි ශ්‍රාවකයෙක් කළ යුත්තේ. පැහැදිලිද මං කියන්නේ එක? ඒ නිසා අපි අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේගේ මේ අපිට පේන ලෝකය නෙමෙයි, බුදුරජාණන් වහන්සේ දේශිත ධර්මය කුමක්ද කියන එක හොඳ තෙවලා බුදුදහමෙන් වටහාගෙන තියෙන්න ඕනේ. එතකොට තමයි ලෝක ධර්මතා ගැන ප්‍රපංච ගොඩනගා ගන්නේ නැතුව මේවා මෙහෙම වෙන්න ඇති, අරම වෙන්න ඇති කියලා හිත ඉන්නේ නැතුව මේක මොන ආකාරයේ පවතින ස්වභාවයක්ද කියන එක හරියටම වටහාගෙන ඒ ඔස්සේ ලෝකය දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒකට හොඳම උපමාවක් තමයි පිඟුතුල අහලා ඇති ලෝකයේ අර දැන් අපි ගත්තාම ඇත යනු ඒකාන්තයක් නැත යනු ඒකාන්තයක් කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන එක සූත්‍රයක. දැන් මේක අල්ලගෙන කිසිම වෙලාවක අපිට කොතනකදීවත් කියන්න බෑ එහෙම නා ඇතයි කියලා කියන්නේ අන්තයක් කියලා. ඒක වැරදි. මොකද දැන් ওই පුප්ප සූත්‍රය ගත්තාම පුප්ප සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියනවා අහම්පිතං අත්ථීති වදාමි. මමත් ඇතයි කියලා කියන්නේ මොකක්ද? මේ ලෝකේ පඬිතයෝ කියන්නේ අනිච්ච දුක්ඛ විපරිණාම ස්වභාවයට පත්වෙන යම්කිසි රූප ධර්මතාවයක් ලෝකේ තියෙනවා නම් ඒක මමත් ඇතයි කියලා වැදෑරු. එතකොට එහෙන රූපය ඇතයි කියන එක බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. පැහැදිලිද මං කියන්නේ? අර මිනිස්සු හිතන් ඉන්න ලෝකේ ඇතයි කියලා බුදුරජාණන් වහන්සේ දැක්වීමක් කරලා නැහැ. හැබැයි එහෙමයි කියලා ඇත කියපු ගමන් ඒක අන්තයක් කියලා කියන්නේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. පැහැදිලිද? මේවා තමයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ තියෙන මේ මූලික ස්වභාවය. එතකොට මේවා වටහා ගැනීම අනිවාර්යෙන් කෙනෙක් කළ යුතුයි. එහෙම නැති වුණොත් එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මට කියන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මූලික ධර්ම කාරණා වන් වටහාගෙන ඒ ඔස්සේ තමයි ඉදිරියට කල්පනා කිරීම මිනිස්සෙක් කරන්න ඕනේ. පින්වත්නි, ඒ සඳහා ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර සේවනය, යෝනිසෝ මනසිකාරය මේ දේවල් අපට බොහොම ප්‍රයෝජනයි. ඒ නිසා අද දවසෙත් මේ උතුම් ධර්ම දේශනාව ලක්විසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බ. 2021 8 දින අපි අතරින් වෙන්වුණු තෙල්ගේ බුද්ධ සිරි ගාමිණී පීරිස් ආදරණීය පියාණන්ට
හාමියගේ ඥාති හිත මිත්‍ර ආදීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා ආදරණීය භාර්යාව වන චාමලී ප්‍රනාන්දු යන අය සහ දරුවන් විසින් දායකත්වයේ ගැන කටයුතු කරන බව දන්වා සිටින බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවේ අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන කාලයේ ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නම්. පින්වත්නි, ගියාගෙන ආපු කාරණාත් එක්කම ඔබට වැටහෙන්නේ නැති මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කොයිසා අපූර්ව එකක්ද කියලා. එතකොට අපි කෙනෙක්ගෙන් මේ ලෝකයෙන් මම ඇත්තටම ඊපෙරේදා ස්වාමීන් වහන්සේලාගෙනුත් මේ ප්‍රශ්නේ අහුවා. සියලු දෙනාගෙන්ම ඇසුරු කරන මේ ප්‍රශ්නයක් කාලා බැලුවා මේ ලෝකේ කෙනෙක්ට භාවිත කරනවා නම් භාවිත කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද කියලා. මේක ගැන මමත් කල්පනාවකට ගියා. කියන්නේ අපිට මේ ලෝකේ තියෙන ටූල්ස් නැත්නම් උපකරණ උපක්‍රම පාවිච්චි කරොත් කුමක්ද පාවිච්චි කරන්න පුළුවන් හොඳම දේ. මේකට එක එක උත්තරනේ මොලේ කියනවා, මනස කියනවා, හිත කියනවා, භාවනාව කියනවා, ශනේ කියනවා, බුද්ධෝත්පාද කාලය කියනවා. පින්වත්නි, ඒක තමයි ලෝකයා හිතන්නේ හැමතිස්සෙම ලෝකේ මට්ටමේ. මේ ලෝකේ කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන් හොඳම දේ තමයි භාවිතා කිරීම කියන එක. ඒ කියන්නේ මේ ප්‍රැක්ටිකල් ඕන දෙයක් තමන් ගාව තියෙනවා. හිත වඩන්න පුළුවන්, මොලේ වඩන්න පුළුවන්, ඔක්කොම පුළුවන්. මොකද්ද කරන්න ඕනේ? මේ ලෝකෙ මිනිහෙක්ට භාවිතා කරන්න පුළුවන් හොඳම දේ භාවිතා කිරීම කියන එක. තමන් ගාව තියෙන එක ප්‍රැක්ටිකලි ක්‍රියාත්මක භාවයට කියන එක. එතකොට ඕක බුදුරණන් වහන්සේ දක්වලා තියෙනවානේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියලා. ඒ හිත වඩන්න කියලා සබ්බපාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඊතම් බුද්ධානුශාසන. එහෙමයි කියලා ඒ බෝධියට පාක්ෂික වන ධර්මතා මතු කරන තැන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සතර ඉර්ධිපාද ධර්ම ඇතුළේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා. මොකක්ද ඒ කිව්වේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියලා? භාවිතාව. එනිසා මතක තියාගන්න ඔබ මේ ලෝකේ භාවිතා කළ යුතු එකම සහ වැදගත්ම දේ භාවිතා කිරීම කියන එක. ඒ භාවිතාව කියන එක තියනවා නම් ඕනම දෙයක එක්ස්පර්ට් කෙනෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. භාවනාව ඇතුළෙත් එහෙමයි. ප්‍රවෘජා ජීවිතය ඇතුළෙත් එහෙමයි. ඊළඟට අපි ගත්තාම නිර්වාණගාමී ප්‍රතිපදාව ඇතුළෙත් එහෙමයි. සමහර ඉන්නවා ඒගොල්ලන්ට මේ ඔක්කොම තියෙනවා. හරිද? ධර්ම කාරණා දන්නවා. දැන් කසීන ධානය දක්වා කියන දන්නවා. කසින ධානයක් නැහැ. මරණ සති උපචාරය දක්වා කියන දන්නවා. මරණ සති උපචාරයක් නැහැ. සතිපට්ඨාන සූත්‍රය කියන්න දන්නවා. සතිපට්ඨානේ වඩලා නැහැ. ඒකයි භාවිතාව තමයි මිනිහෙක් ගාව තියෙන වැදගත්ම දේ. තේරෙනවද මන් දන්නේ? තේරෙනවද නේ? ආයිත් කියන්න ඕනේ නැහැනේ. භාවිතා කිරීම. ආනාපාන සති ධානයට බණ කිව්වට වැඩක් නැහැ. ආනාපාන සති ධානය උපදවල නැත්තම්. සංකා රූපේක්ඛාවට බණ කිව්වට වැඩක් නැහැ. සංකා රූපේක්ඛා ඥානියට විඳලා නැත්තම්. ඒ කියන්නේ භාවිතා කිරීම කියන එක තියෙනවා. ඒකයි දැන් මිනිස්සෙක් මිනිස් මොලේ කියන එක ගත්තා. මිනිස් මොලේ හරීම මේ සංකීර්ණයි. මිනිස් මොලේ හරීම සංකීර්ණයි. විද්‍යාත්මක පැතිකඩ බැලුවත් මිනිස් මොලේ කියන එකට ලැබෙන්නේ හරීම මේ ප්‍රබල තැනක්. ස්වභාව ධර්මයෙන් වුණත් මිනිස් මොලේ කියන එක රැකගන්න හරීම පුදුම මේ ක්‍රියාවලියක් හදලා තිනවා. කාලානුරූපී වෙච්ච විපරිණාමයක්. පිටුතුල විද්‍යාවෙම දන්න නිසා මම ගැන වැඩි කියන්න ඕනේ නැහැ. දැන් බලන්න හදවත උනත් තියෙන සම්පූර්ණයෙන්ම සංවෘත තැනක නෙමෙයි. හදවත ගත්තාම අපේ ඇටසැකිලිය ඇතුලේ හිස්තැන් තියෙනවානේ. හැබැයි මොළය කියන එක තියෙන්නේ අර සම්පූර්ණයෙන්ම සංවෘත වෙච්ච හැංගිලා වැහිච්ච තැනක. කියන්නේ ඇත්තටම ලේ උනත් ඍජු කනෙක්ෂන් එකක් නෑ මොළෙත් එක්ක. මොළයට සාමාන්‍යයෙන් අනවශ්‍ය ප්‍රමාණයට ලේ බැස්සොත් මරණයටපත් වෙනවානේ. ප්‍රමාණයෙන් ගත්තොත් මිලිලීටර් 15ක් විතර වුණත් ඇති. හරිම පොඩි ප්‍රමාණයක්. මේ සුසුම්නාවට ලේ බහිනවා කියන මොළයට ලේ බහිනවා කියන මරණයටපත් වෙනවා. කියන්නේ මොළය කියන එක විශේෂ එකක්. ඒතර මොළය කියන එක හැදෙන්නෙත් එහෙමනේ. මොළය කියන එක හැදෙන්නත් කාලයක් යනවා. ස්නායු පද්ධතිය වර්ධනය වීම පටන් ගද්දි තමයි මොළය හැදෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් සති 3ක ඉඳන් තමයි ළමෙක් ඉපදිලා මොළේ ස්නායු පද්ධතිය වර්ධනය වෙන්න පටන් ගන්නේ. සති 12ක් විතර යනකොට සාමාන්‍යයෙන් පේන්න තියෙනවා කෑලි ඊට පස්සේ උපදිනකොට තමයි මොළය සම්පූර්ණයෙන්ම වර්ධිත මොළයක් බවට පත් වෙන්නේ. ඒතර ඉස්සර මිනිස්සුන්ගේ මොළ ගත්තාම ලොකුයි, දැන් මිනිස්සුන්ගේ මොළ ගත්තාම පොඩි. හැබැයි ප්‍රමාණින් පොඩි කියන එක මේ කල්පනා කරන්න කියන්නේ
ක්‍රියාවලියට බාධාවක් නෙමෙයි. දැන් පුරුෂයෙක්ගේ මොළේ ස්ත්‍රීගේ මොළේ කොයි ගත්තොත් ප්‍රමාණින් ස්ත්‍රියක්ගේ මොළේ කුඩයි. මේක ඔවුන්ගේ නුවණට බාධාවක් නෙමෙයි. ඒකත් මතක තියාගන්න ඕනේ. ඒත් මේ වගේ මොළය කියන්නේ හරි සංකීර්ණ පද්ධතියක්. ඒකට ඕකේ පූර්ව මොළය, මැද මොළය, අපර මොළය කියලා කොටස් තුනක් තියෙනවා. ඊට පස්සේ අපි ওই මොළය ආයෙත් කොටස් වලට බෙදුවම ඕකේ තියෙනවා ඔයගොල්ලෝ අහලා ඇති මේ සසංක කණ්ඩක. ඒ කියන්නේ මේ ඇහෙන දේවල් ගන්න තැනක් තියෙනවා. ඊට පාර්ශවික කියලා කොටසක් තියෙනවා. ඉතින් මේ වගේ එක ලලාට කණ්ඩිකාව කියලා කොටසක් තියෙනවා. අපර කපාල කණ්ඩිකාව කියලා කොටසක් තියෙනවා. මේ එක කොටස් වලින් හැදිච්ච මොළේ ක්‍රියාකාරීත්වය බලන්න. අපි ගත්තාම මස්තිෂ්ක දෙකක් තියෙනවා. වම් එකයි දකුණු එකයි නේ. දකුණු මොළේ වම් මොළේ කියලා කියන්නේ. හැබැයි මේ ඔක්කොමත් එක දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මොළය ගැන ගවේෂණයක් කරාම බුදුරජාණන් වහන්සේ ඇයි මොළය ගැන කතා කරන්නේ නැතුව හිතක් ගැන කතා කරේ? දැන් මොළය කියන්නේ එකයි මත්තලුංග. හිත කියන්නේ මනස, හදය. මේ හදේ ඇතුලේ තියෙන හෘද කෝෂය ඇතුලේ තියෙන මනස. චිත්ත මනෝ මානසං එහෙම දක්වලා තියෙනවා. ඇයි දන්නවද භාග්‍යතුන් වහන්සේ මේ මොළය කියනක ලෝකයට විශේෂ වෙලත් බුදුරජාණන් වහන්සේ දැක්කේ නැහැ නේ. බුදුරජාණන් වහන්සේ මත්තලුංග කියලා වෙනම දක්වලම තියෙනවනේ. එතකොට ඇයි ඒක ගැන කතා කරේ නැත්තේ? මේ මොළය කියන එක අවිශේෂ කාරණාවක් ලෝකෙට. බණ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය. මොළයේ තියෙන ක්‍රියාකාරීත්වය ගත්තාම සාමාන්‍යයෙන් කියනවා මේක අන්ලිමිටඩ් වෙන්නත් පුළුවන්. දැනට හොයාගෙන තියෙන කැපැසිටිස් එක GB ලක්ෂ 125ක විතර ධාරිතාවයක්. GB ගිගාබයිට්ස් ලක්ෂ 125ක විතර ධාරිතාවයක් මිනිස් මොළයකට දරන්න පුළුවන් වෙලා තියෙන බව. ඊට වඩා වුණත් පුළුවන් මේක අනිවාර්යයෙන්. හැබැයි ඔයගොල්ලෝ දන්නවද මේකේ විඥානික අවිඥානික කියන දෙකොට්ටාසය ඇතුලේ අපි ගාව වැඩිපුරම අපේ මොළේ තියෙන අවිඥානික වූ කොටස්. ඒ කියන්නේ භාවිතයට නොගත් කොටස්. සමහර ඇක්සිඩන්ට් වලින් දරුවන්ගේ ඔළුවට පාරවල් වැදුනාම වෛද්‍යවරු කියනවලු මේ ඒ කෑල්ල එච්චර කියන්නේ ප්‍රශ්නයක් නෑ. ඔයාගේ මතකයට අරෙහිම මුකුත් වෙන්නේ ඒ කොටසින් ප්‍රයෝජනයක් ගෙනන කොටසක් නෙමෙයි කියලා. කියන්නේ එහෙම කියලා තියෙනවා. හේතුව මොළේ අපි භාවිතා නොකරන කොටස් වැඩි. ඒ නිසා කෙනෙක් භාවනා කරොත් ඔන්න දැන් භාවනා කරන අය ගැන පරීක්ෂණ කරලා තියෙනවා හිපෝකැම්පස්. ඒ වගේ මේ හිපෝකැම්පස් වගේ කොටස් වැඩි වෙනවා කියලා. ඒවා වර්ධනය වෙනවා. වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? කැපැසිටිස් මතක ශක්තිය වැඩි වෙනවා. ධාරිතාව වැඩි වෙනවා. ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර සමහරක් කොටස් තියෙනවා ඒවා පොඩි වෙනවා. ඒතර බය සන්ත්‍රාසය කියන ඒවා නැති වෙනවා. සමහරුන්ගේ තාර්කික බුද්ධිය වැඩි වෙනවා. භාවනාවෙන් මේවා වෙනවා කියන එක මේ පරේෂණ 800 ගානකින් හොයාගෙන තියෙනවා. 1950 විතර ඉඳන්. ඒතර බුදුරජාණන් වහන්සේ ඇයි මොළය ගැන කතා කරන්නේ නැතුව හිතක් ගැන කතා කරේ? මට මේකයි කියන්න ඕනේ. භාවිත කිරීම කියන එක බුදුරජාණන් වහන්සේගේ බලයි. දැනුම නෙමෙයි වැදගත්. භාවිත කිරීම. ඇයි බුදුරජාණන් වහන්සේ මොළය ගැන කතා මොළයට ලෙවල් එකක් නැහැ. ඕන තරම් වර්ධනය කරගෙන යන්න පුළුවන්. මේක සිස්ටම් එක මුළු ලෝකෙටම සම්බන්ධයි. මේක ලොකු සිස්ටම් එකක්. ඒ සම්බන්ධ සිස්ටම් එකටම සංචාරය කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දැක්ක එකයි. ඒ සංසාරයත් එක්ක බැඳිච්ච මොළේ බැඳිච්ච සිස්ටම් එක සාධාරණ නැහැ කියලා විතරයි. ඒක අසාධාරණයි. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ අසාධාරණ සිස්ටම් එක අපි බැඳිලා එතර වෙලා යන්න ජායත කිව්වා භාවනා කරන්න. ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනය. එසා ආරම්භල නික්මෙන්න මේකෙන්. දෙවැදිලා. ඇයි මේ සිස්ටම් එක අපිට අසාධාරණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට උත්තේජනය වෙන යම් බාහිර වස්තුන්ගෙන් ලැබෙන උත්තේජනයන් සම්ප්‍රේෂණය වෙලා ඒකට ප්‍රතිචාර දැක්වීම දක්වා යනකම් වත් ලේට් කරේ ඩිලේ කරේ නෑ මේක. උන්වහන්සේ අපිට මේ උත්තේජන ලැබෙන තැනම බැලුවා. රිසෙප්ටර්ස්. චක්කු වගත්තොත් චක්කු ප්‍රසාදය කියලා කියන්නේ රිසෙප්ටර්ස් වලට. විද්‍යාත්මකව ගත්තා. ඔයගොල්ලෝ දන්නවනේ රිසෙප්ටර්ස් තියෙනවනේ. සෝතය ගත්තොත් සෝතෙත් ඒ වගේ රිසෙප්ටර් එකක් තියෙනවා නේ කෝටි අවයවය ගාව. නහය ගත්තත් තියෙන ඒ වගේ රිසෙප්ටර්ස්. ඔල්ෆැක්ටරි බල්බ්ස් ගාව. දිව ගත්තත් ඒ වගේ රිසෙප්ටර්ස් තියෙනවා. කය ගත්තත් ඒ වගේ රිසෙප්ටර්ස් තියෙනවා. කය හැමතැනටම නැතිුණ දැන් අපි ගත්තොත් නියපොතු වලට නෑ, ඊට කෙස් වලට නෑ, දත් වලට නෑ, ඒ වගේ තැන් වලට නෑ. ඊට පස්සේ මොළේ ගත්තාම මොළේ රිසෙප්ටර්ස් ඔක්කොම නෑ. ඒ වගේ රිසෙප්ටර්ස් උත් කොටස් තියෙනවා. ෆ්‍රී නර්ව්ස් එන්ඩින්ග්ස් කියලා තියෙනවා. ඒ වගේ මේ කියන්න උවමනාවනේ පැසීනියන්ස් ක්‍රෝපසල් කියලා තියෙනවා. අර ඒ වගේ තියෙන රිසෙප්ටර්ස් හැම එකක්ම මොළේ නෑ. මොළේ තියෙන ප්‍රෙෂර් එක දැනගන්න රිසෙප්ටර්ස් විතරයි. ඒ නිසා මොළේ කපනකොට මොළේට රිදෙන්නේ නෑ. ඇත්ත කතාව. මොළේ කපන මොළේට රිදෙන්නේ නෑ. හැබැයි මොළේට ප්‍රෙෂර් එක දැනෙනවා. ඒක තමයි අපිට හෙඩෙක් ඔළුව කැක්කුමයි කියලා අපිට එන්නේ.
මම මේ ටික කිව්වේ මේ වගේ සංකීර්ණ ක්‍රියාවලිය නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ භාවිතය යනයි බැලුවේ. ඒතර උන්වහන්සේ දැක්කයි රිසෙප්ට් එක ජනන එක රිසෙප්ට් එක ගාවේ උත්තේජනය ගන්න නම් තියෙන්න ඕනේ වෙන ස්වභාවයක් තියෙන. ඒකට කියනවා විඥානීය කියලා. විඥානේ පහළ වෙන්නේ ප්‍රසාද රූප ඇසුරු කරගෙන. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවා ප්‍රසාද, කාය ප්‍රසාද, වත්තු ප්‍රසාද. වත්තුවට නම් ප්‍රසාදය කියලා කියන්නේ වත්තු රූපය කියලා කියන්නේ. නමුත් එක්තරා ආකාරයකට ප්‍රසාද රූපයක් හැටියට ගිනිය හැකියි අපිට. මොකද සිත පහළ වීමට උපකාර කරන නිසා. එහෙම දක්වලා තියෙනවා රේරුකාණේ ස්වාමීන් වහන්සේ. දැන් බලන්න එතන ගත්තට පස්සේ එතන ක්‍රියාවලිය චක්කු විඥානය කියන එක ඇති වෙනව නැති වෙනව. 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 ඒක හරි රස්සනයිනේ. අන්න ඒකේ තියෙනවනේ අනිච්ච කියන ධර්මතාවය. ඒකේ තියෙනවනේ දුක්ඛ කියන පිංගුතුනි ඇත්තම කියනවනේ බුදුරජාණන් වහන්සේ අපේ මේ කායිකව අපිට තියෙන අනිච්චානුක ස්නායු පද්ධතිය කියන එකිනුත් එහාට ගියා. ඒකයි මට කියන්න. දැන් ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ හදිසියවත් හොඳ රණ්ඩුවක් වුණොත්. ඒ රණ්ඩුවේදී වහගන්නේ මොකයි කියන්නේ මුලින්ම කවුරු හරි පොල්ලකින් ගහන්න වෙනවා. ඕගොල්ලෝ මොකද්ද රැක ගන්න හදන්නේ? ටක් ගාලා අපි ඔළුවනේ පරිස්සම් කරන්නේ නේ. කියන්නේ ඔළුව තමයි වහගන්නේ. අනිත් ඕන තැනකට ගහන්න ඔළුවට ගහන්න එපා කියලා. ඇයි? කියන්නේ අපි ඇඟේ තියෙන අර අනිච්චානුක ස්නායු පද්ධතිය පවා සකස් වෙලා තියෙන්නේ මොලේ රැක ගන්න. හිත කියන එක අනිච්චානුක ස්නායු පද්ධතියටවත් අහු වෙන්නේ. දැන් අපි වැටෙනවා. අපි බිමට අත තියන්නේ ඇයි? බිමට අත තියන්නේ අපේ ඔළුව වදී කියලා. හොඳට බලන්න මිනිහෙක් කුඩු ඉඳන් වැටෙනකොට එයා අතපය තියනවනේ බය නැතුව බිමට ඔළුව තියන්නේ නැහැ. ඔයගොල්ලෝ කවදා හරි දවසක පිටිපස්සට කරණම් ගහලා තියෙනවා නම් නැත්තම් දැන් ගහලා නැති වෙන්නේ වැඩි. ඔය ගහන්නේ නැත්තේ ඇයි? ගහන්නම කියලා යනවා හරිද? ඔළුව බිම ඇනේ කියලා බයයි. ඔළුව බිම ඇනේ කියලා බය නිසා තමයි අර පිටිපස්සට කරණමක් ගහන්න බය. මිනිස්සු ඔළුවට හරි බයයි. ඒකයි අපි ගත්තොත් කරාටි ගහන කෙනෙක්. එයාගේ අත් දෙක එයා තියාගන්න පොසිෂන් එක එයාගේ ඔළුව පරිස්සම් කරගන්න. එයාගේ ඔළුව පරිස්සම් කරගන්න. මේ වගේ සාමාන්‍ය ශාරීරික ක්‍රියාකාරීත්වයත් හැදිලා තියෙන මොලේ පරිස්සම් කරගන්න. ශරීර මේක සංවෘත ඇටකට්ටක ඇතුළේ පිහිටලා තියෙන්නේ මොලේ පරිස්සම් කරගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක බැලුවා බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ලෝකයේ දැක්මට එහා ගිහිල්ලා භාවිතාව කියන එකට ගියා. පැහැදිලිද මම කියන්නේ? දැන් ඔයගොල්ලෝ දැකලාද කොන්දෙන් වතුර ගන්නවා. ඇයි මොලේට යමුනා හරි ජරාවක් විස බීජයක් ගිහිල්ලාද කියලා බලන්න මොලේ හරහා එන දේවල් පිසුසුම්නාව පැත්තෙන් ඔන්නෝයින් පල්ලෙහාට එනවා. ඒ නිසා තමයි කොන්දේ ඔය වතුර අරගෙන බලන්නේ මේ කොන්දෙන් වතුර ගත්තා කියලා බලන්න මොලේට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවද කියලා. ගොඩක් වෙලාවට. ඒතර අන්න ඒ නිසා ඒවත් ඒ වෛද්‍ය විද්‍යාවත් අද ගන්න එතන. පැහැදිලිද කියන එක බුදුරජාණන් වහන්සේ ඊටත් එහාට ගිහිල්ලා භාවිතාව කියන එක තමයි මුල් තැනක්. මේක ටිකක් ගැඹුරුයි සංකීර්ණත් වැඩි ඇති. මට කියන්න ඕමනා වුණේ. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නේ බුදුහාමුදුරු මොලේ ගන්න තුම් දැන් විද්‍යාඥයෝ ඔක්කොම කියන්නේ මොලේ මනෝවිද්‍යාව කියලා මොලේ සම්බන්ධව තියෙන්නේ මේවා. හැබැයි මේ සිත සම්බන්ධව ඊට වඩා ලස්සන කතන්දරයක් වින්තුනි ලියවිලා තියෙනවා. ලස්සන කතන්දරයක් ලියවිලා තියෙනවා. ඒක ඒ සිත වඩන්න. ඒ නිසා අපි කල යුත්තේ අපි දන්න ධර්ම කාරණාවන් භාවිතයට ගැනීම. ඒකයි වැදගත්. අපි දන්න ධර්ම කාරණාවන් භාවිතයට ගද්දී භාවිතය තුල අපිට අපේ මනස වර්ධනය වෙන්න පටන් ගන්නවා ප්‍රායෝගික වර්ධනයක් වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රායෝගික වර්ධනය තමයි ඒ ප්‍රායෝගික වර්ධනය මනසේ ඇති වෙන වෙනස් වීම. මිසක් මේ වෙන කතන්දරයක් නෙමෙයි. හරිද? සමහරව ඒ කියන්නේ ලකුණ්ඨක බද්ධිය මහරහතන් වහන්සේව දැකලා අර පොඩි ඉලු වෙනවලු මිටිනේ. ලොකු ආමුදුරුනේ ඔළුවට ටොකුත් අයින්වලු. බුදුරණාහි එකයි කිව්වේ මේ වයසට ගියා කියලා විතරක් පැවිද්දෙක් වෙන්නේ නැහැ. හරිද? ඒගොල්ලන්ට කියන්නේ මේ ජින්න භාවයට පත්වෙච්ච වයෝ වෘද්ධ භාවයට පත්වෙච්ච මහල්ලෝ කියලා. එහෙම වෙන්නේ නැහැ. වයස ගිල්ල මහණුණා කියලා. අවබෝධය කියන එක වෙනස් වෙන්නේ අතුලාන්ත පරමාර්ථ ධර්මයන් වටහා ගැනීමේ පරාසය අනුවයි. ඒ නිසා අපි කරන්න ඕනි එකම දෙයක් තමයි භාවිතයට ගැනීම. ලෝකේ භාවිතයට ගන්න පුළුවන් හොඳම දේ තමයි භාවිතයට ගැනීම. මොනවද භාවිතයට ගන්න ඕනේ? අපිට ඕන ඒවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දක්වපු කාරණාවන් භාවිතයට ගැනීම. ඒකටම බුදුරජාණන් වහන්සේ කාරණාවක් දක්වලා තියෙනවා නේද? ඡන්ද චිත්ත වීර්ය විමර්ශන.
ඔය අතර දක්වලා තියෙන එකට. ඡන්දය කියන්නේ කැමැත්ත. අපිට මේ මොනවා කරන්නත් පිටුතුනේ කැමැත්ත තියෙනවා. කැමැත්ත නැතුව කිසිම දෙයක් ලෝකේ කරන්න බෑ. කැමැත්ත නැතුව කිසිම දෙයක් ලෝක කරන්න. හැබැයි කැමැත්ත ඇති කරගත්තොත් ඒ කැමැත්තට අනිත් ලෝකේ ඔක්කොම බාධාවන් යටයි. ඒ කැමැත්තට අනිත් ලෝකේ ඔක්කොම බාධාවන් යටයි. ඒකට හොඳම ලෝකෙ පෙන්වන්න පුළුවන් උපමාව තමයි බෝධිසත්වවරු. බෝධිසත්වවරු තමන්ගේ අතට ලැබෙන නිර්වාණ ධාතු අතාරිනවා. දීපංකර බුද්ධ පාමුල සුමේද තාපසයා ගත්තොත් එක චතුස්පද ගාථාවකින් නිවන් දකින්න පුළුවන්කම තිබ්බනි. හැබැයි අතෑරියානි. අතෑරලා සසරට බැස්සනි. උට ඒ සසරට බෑලා එනකොට කියනවා මේ ඇඟේ තියෙන මස් ටික ගලවලා දන් දුන්න වාර ගාන මේ යොදුන් 2,40,000 ගණකම් යොදුන් 2,40,000ක් යොදුන් 2,40,000 යොදුනක් කියන්නේ 7,16 ඝනකඩ මේ මහ පොළව තරම් සමාන කරලා බැලුවත් මේ මහ පොළව පොඩි කියනවා. භාග්‍යතුන් වහන්සේ මේ සංසාර ජීවිතේ එනකොට දීපංකර බුද්ධ පාමුලින් දුන්න මස් ගාන වැඩි කියනවා. වැඩි කියනවා. උන්වහන්සේ තමන්ගේ S2 ගලවලා දන් දුන්න තරම් ලෝකෙ ගණින්න පුළුවන් ලොකුම දේවල් තමයි තරු. තරු ගාන මේ මුළු සක්වලකම තියෙන තරු ගාන එක පැත්තකට ගොඩනල්ලා ගොඩ ගහලා. උන්වහන්සේ දන් දීපු S ටික මේ පැත්තෙන් ගොඩ ගැවුවොත් තරු ගාන මදි කියනවා. S ගාන වැඩි කියනවා. මේ ලෝකෙ ජලයෙන් ගයින්න පුළුවන් ලොකුම ප්‍රමාණي සතර මහා සාගරය. බුදුරජාණන් වහන්සේ මේ ගෙවාගෙන යන සාරා සංඛ්‍ය කල්පලක්ෂය ඇතුලේ දන් දුන්නු ලේ ගාන ගණන් කරලා බැලුවොත් අර සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කියනවා. උන්වහන්සේ තමන්ගේ හිස ගලවලා දන් දෙද්දි නිකන් හිස් නෙමෙයි රත්තරන් ඔටුනු පළඳවපු රජ වෙච්ච හිස් විතරක්. රජ වෙලා ගලවලා දන් දීපු හිස් විතරක් ගණන් කරලා බැලුවොත් මහා මේරු පර්වතයට වඩා ලොකුයි කියනවා. මහා මේරු පර්වතය කියන්නේ යොදුන් 1,68,000ක් උසයි. යොදුනක් කියන්නේ 70,16. 70,16 වැඩි කිරීම 1,68,000ක් උසයි. 70,16 වැඩි කිරීම 1,68,000ක් පළලයි. හිස් ටික වැඩි කියනවා කන්ද පොඩි කියනවා. මහා මේරුවට වඩා පොඩි. මහා මේරුව පොඩි. හිස් ටික මහා මේරුවට වඩා විශාලයි. උන්වහන්සේ තමන්ගේ දරුවෝ දන් දෙද්දි දරුවෝ ගාන නෙමෙයි. දරුවන්ගේ අත්ගැට ගහලා දුන්නු වරපටි ගාන විතරක් එකද. දරුවෙක් දන් දෙද්දි එක වරපටියයි නේ. පුටුස් නූලක් කියලා ගන්නකො නිකන් ගැට ගැවුව දුන්නා. එතකොට මේ වරපටි ටික එකතු කරොත් මේ දීපංකර බුද්ධ පාමුලි නම් එද්දි මහමේරුව පැත්තකින් ගොඩ ගැවුවොත් මහමේරුව පේන්නවත් නෑ. වරපටි ප්‍රමාණයම ලොකුයි මහමේරුව නම් පොඩි කියනවා. තමන්ගේ බිරිඳ දන් දෙද්දිත් එහෙමයි. පිංගුතුනි මේසා කැපකිරීමක් කළේ ඇයි? බුද්ධත්වයේ වෙනුවෙන් නේ. ලෝක සත්වයා නිවීමට තියෙන කැමැත්තට ආසාවට. ලෞතුරු බුද්ධත්වයට තියෙන ආසාවට කැමැත්තට. ලෝක සත්වයට පිහිට වෙන්න තියෙන ආසාවට කැමැත්තට. අනුකම්පාවට, කරුණාවට, මෛත්‍රියට. පිංගුතුනි එදා දීපංකර බුද්ධ පාමුලේ තමන්ගේ දෙපැත්තට ගත්ත කරුණා මෛත්‍රී ගුණ ධර්ම දෙක බුදු වෙන ආත්මය දක්වාම අරන් ගියයි කියනවා. එතකොට සමහරව ඇවිල්ලා දැන් පිංගුතුල හිතන්නකෝ මේ S2 නම් හාකෝ අන්ධයෝ ඇවිල්ලා ජාත්‍ය අන්ධයෝ එන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ බෝසත් කාලේ. ඇවිල්ලා ඉල්ලනවා අනේ සායිනි අපිට S පේන්නේ ඔබ වහන්සේ කවදාද බුදු වෙලා ලෝකේ මෝහන්ධකාරය නසනවා වගේ අපිත් දැන් තියෙන මේ ජාත්‍ය අන්ධකාරය නසන්නකෝ ඔන්න S ගලවලා දෙනවා. හිස ඉල්ලන්නේ හිස නික සෙල්ලමට වගේ නේ. ඉතින් හිස මොනා කරන්නද? තමන්ගේ දරුවෙක් අම්මගෙන් දෙයක් ඉල්ලනකොට අම්මා ඒක දෙනවා වගේ. කෙලි සෙල්ලම් කරන දරුවන්ට දරුවන්ගේ දිහා අම්මෙක් බලනවා වගේ සිතවිල්ලෙන් බෝසතාණන් වහන්සේ තමන්ගේ හිස් ගලවලා දන් දුන්නයි කියලා. පිංගුතුනි. ඒක කෙනෙක්ට හිතෙන්න පුළුවන් අම්මෝ ස්වාමීනි බුදු බව කියන එක හරි අමාරු වැඩක් නේ. බෝසතාණන් වහන්සේ නම් කොහොම එම කරාද මන්දට අපිට නම් බෑ අපි දරුවෝ දන් දෙන්න. මෙදී දැන් ඉන්නේ උන්දලව දාගෙන ඉන්න බෑ සමහරුන්ට. දාලා වෙල සතියක් භාවනා කරන්න බෑ. අම්මෝ ස්වාමීනි දරුවෝ දන් දෙනවා කියන එක කොච්චර පිංගුතුනි. ඒක නිරාමිසව ලැබිය හැකි ප්‍රීතියක්. බෝධිසත්වයන්ගේ ඡන්දය කොච්චරක්ද කියනවනම් හිතන්නේ වෙනස් විදියකට. කොහොමද හිතන්නේ? හිතනවා. ඇත්තම කතාවත් මේකනේ. දැන් මේ සසරේ එනකොට හරිද? ඔබ අපි සියලු දෙනාම නොකමැත්තෙන් ඔබේ නොකමැත්තෙන් ඔබේ දරුවන්ව වෙන රජවරු
බලහත්කාරයෙන් අරගෙන යුද්ධ කරන්න පිට රටවල් ගත්තාම අපි දන්නවා ඒ රටවල් වල දරුවන්ව බලෙන් ආමියකට දානවා. බලෙන් අනිවාර්යෙන් ආමියකට එන්න ඕනේ. උතුරු කොරියාව වගේ තැන්වලදී ගොඩක් වෙලාවට ඉස්සර ඒ වගේ නීති තිබ්බා. දැන් නම් කොහොමද දන්නේ නැහැ. බිරිඳ ලස්සනයි නම් බිරිඳව බලහත්කාරයෙන් රජවරු අරන් ගියා. අස්වාමිකයිද සස්වාමිකයිද කියලා බලනවා. අස්වාමිකයි නම් කෙනෙක් නැත්තම් අරයි යනවා. සස්වාමිකයි නම් රජතුමාට ඕන නම් වැඩක් කළා හරි අරයි යනවා. ඕලා අහලා ඇති අර බෝසතාණන් වහන්සේට එක වෙලාවක මේ බෝසතාණන් වහන්සේගේ බිරිඳව දැකලා රජතුමා මොකද කරන්නේ මේ මණිකක් දාලා කරත්තෙට බෝසතාණන් වහන්සේව හොරා කියලා හංවඩු ගහලා බිරිඳව ගන්නවා නේ අස්වාමික කරන්න හදලා. බිරිඳව ගන්න යනවා. මේ වගේ ඕගොල්ලෝ නොකමැත්තේ. ඕගොල්ලෝ කැමති නැති වෙනකොට ඒ කැමති නැති කාලේ ඕගලන්ගෙන් බලහත්කාරයෙන් උදුරගෙන ගිය දරුවෝ එකතු කරලා බැලුවෝ. බෝසතාණන් වහන්සේ දන් දුන්නට වඩා වැඩි. බෝසතාණන් වහන්සේ එච්චර දන් දීලා නැහැ. ඒ කියන්නේ එහෙනම් පිටුතර හිතන්න අරක හිතනකොට ඕගලන්ට එහෙම වය හිතුණා නම් මේ අනවරාග්‍ර සසරේ අපි අකමැති වෙලා අපි අඬනකොට අපේ අඹු දරුවන්ව අරගෙන ගිය වාර ගාන ඊට වඩා වැඩි නම් ඕගොල්ලෝ අකමැති වෙලා ඕගොල්ලෝ නොකරපු වරදවල් වලට බෙලි කැපිච්ච වාර ගාන බෝධිසත්වයෝ දන් දුන්නට වඩා වැඩි. බෝධිසත්වයෝ එච්චර බෙලි දන් දීලා නේ. ඕගොල්ලෝ අකමැත්තෙන් අඬනකොට ඕගලන්ගේ බෙල්ල කපපු වාර ගාන සසරේ වැඩි. ඒක අනවරාග්‍රයි. අනම තග්ගෝ යං භික්කවේ සංසාරේ පුබ්බා කෝටින පඤ්ඤායති. පූර්ව කෙලවරක් නෑ. පින්වත්නි. අපි ඊට වඩා සසරේ දුක් විඳලා තියෙනවා. ඒක මතක තියාගන්න. එතකොට ඕගොල්ලෝ අකමැත්තෙන් ඕගලන්ගේ ඇස් ගලවගෙන යද්දි බෝධිසත්වයන් දන් දීපු ඇසුයි ඕගොල්ලෝ බලහත්කාරයෙන් ඕගලන්ගෙන් ගලවගෙන ගිය ඇසුයි එකතු කරොත් බෝධිසත්වය එච්චර ඇස් දන් දීලා නැහැ. සමාපේ බෝධිසත්වවරු අර කැපකිරීම කරන්නේ කැමැත්තෙන්. කොහොමද? මා විසින් බුදු බව ලැබීමට සිතා යම් දෙයක් දන් දුන්නේද ඒ දුන්නු දේ නැවත සසරේ මගෙන් අහන්න නැතුව කිසිම කෙනෙක්ට ගන්න බෑ. කොහොමද කතාව? ඒ කියන්නේ ඕගොල්ලෝ හිතනකො ඕගොල්ලෝ සසරේ යනවා. යනකොට රජ කෙනෙක්ට ඕනි වෙනවා ඕගොල්ලන්ගේ බෙල්ල කපා ගන්න. කතන්දරයක් නෑ එක්කන් ගියා කැපුවා. හැබැයි බෝධිසත්වවරේ විවරණ ලාභීව තමන්ගේ හිස බුද්ධත්වයේ පතා එකවරක් දන් දුන්නා නම් මේ තුන් ලෝකේ සමතෙක් නෑ. බෝසතාණන් වහන්සේගේ කැමැත්ත නැතුව ඒ හිස රට තියන්න පුළුවන්. රැකවරණය කොහොමද? ෆුල් ඉන්ෂුරන්ස් එකක් දැම්මා වගේ සසරට. ෆුල් ඉන්ෂුරන්ස් මොනවාද? බෙලියස් අඹු දරුවෝ. දැන් ඕගොල්ලන්ගේ දැන් වයිෆ් කියන්නකෝ. හදිසියවත් ඔය දැන් පිට රටකින් කොයි දැන් අර තලිබාන් කට්ටිය ඇවිල්ලා රට අල්ලගත්තා වගේ පිට රටේ ගිහලා දඩබලස් කරලා රට අල්ලගත්තොත් ඕගොල්ලන්ගේ වයිෆ්ලා දරුවෝ ඔක්කොම පුදලා පැත්තකට වෙන්න වෙනවා. ඕගොල්ලන්ටත් කොහේ හරි වෙන තැනකට යන්න. හැබැයි දන් දීපු බෝධිසත්වවරයෙක් මේ ලෝකේ ඉන්නවනම් මේ වෙලාව උන්වහන්සේගේ අඹ දරුවන්ට අත තියන්න කිසිම කෙනෙක්ට බෑ. කිසිම කෙනෙක්ට බෑ. අකමැත්තෙන්. මා නොකමැතිව ගෙනියන්නට සමත් කිසිවක් ලෝකේ නැතයි සිතමි. එහෙම සිතමින් තමයි පාරමිතා පුරන්නේ. කොහොමද? අවබෝධය. එහෙම තමයිනේ. ඒකයි බුදු වෙන ආත්ම භාවයේ සිද්ධාර්ථ කියලා දැන් ඕගොල්ලෝ අහලා තියෙනවනේ දේවදත්ත ලේසලුව කියලා නේ කියන්නේ. ඇත්තරම දේවදත්තට ලේසලවන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ බිඳුවක් ශරීරයෙන් එළියට ගන්න කිසිම කෙනෙක්ට පුළුවන් කමක් ලෝකේ නැහැ. බුදු බව පැත්තකට දාන්නකො සිද්ධාර්ථ කාලෙවත් බෑ. ලේත් පැත්තකට දාන්න. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ උදෙසා කියලා යමක් අයින් කරා නම් මේ ලෝකේ මේ මුළු ලෝකෙම ගම් වතුරෙන් යට වුණා. අර බුදුරජාණන් වහන්සේ උදෙසා හදවතින් අයින් වෙච්ච දෙයට මුකුත් වෙන්නේ නැහැ. කියන්නේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් කැප වෙච්ච දේවල් වලට කාටවත් අත තියන්න බෑ. යසෝදරා ත්‍රාණින් වහන්සේගේ ධාතු බුදුරජාණන් වහන්සේට කැප වෙච්ච දේවල් වෙන කි අත තියන්න කාටවත් අල්ලන්නවත් බෑ. කිසිම කෙනෙකුට බෑ. හරි? ඒක තමයි හැටිය. ඒක තමයි හැටිය. හේතුව මොකද? සංසාර ජීවිතේ පුරප පාරමිතාවන් අනන්තය අප්‍රමාණයි. කරපු කැපකිරීම අනන්තය අප්‍රමාණයි. වඩපු ධර්මතා අවබෝධ වෙච්ච ප්‍රමාණ
අවබෝධ වෙන ප්‍රමාණය ලෝකයේ සංසාරේ මිනිස්සු දකින දුක් විඳින ප්‍රමාණය දැන් බෝධිසත්වයන්ට එහෙමනේ හිතෙන්නේ. මිනිස්සු දුක් විඳිනවා දැකලා අනේ ඉතින් මුන්දලට සසරේ ඉමක් කොනක් තේරෙන්නේ නැහැ කවදාද දවසක ගොඩ ගන්න එපයි කියලා සසරට බහිනවා. එහෙම තමයි බහින්නේ. එතකොට එක එක්කෙනාගේ ස්පීඩ් එක උඩ ඡන්ද චිත්ත වීර්ය විමර්ශ ගෞතම බෝසතාණන් වහන්සේ ගත්තොත් බෝසත් කාලේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනිත් බුදුරජාණන් වහන්සේලා 16 සංඛ්‍යා කල්ප ලක්ෂයකින් පුරණ පාරමිතාව සාරා සංඛ්‍යා කල්ප ලක්ෂයකින් පුරල ඉවර කරයි කියනවා. වේගය ඒ තරම් කැමැත්තක් බුදු බවට තිබ්බා. හරි. එහෙම තමයි බෝධිසත්වයන් වහන්සේ නමකගේ වූවත් පදනම ගොඩ නැගෙන්නේ ජීවිතය ගොඩ නැගෙන්නේ මේ ඡන්දයත් එක්ක බැඳිච්ච දේවල් ගණනාවක් එක්ක. නැත්තම් උන්වහන්සේලාට මේ ගමනේ යන්න පුළුවන් කමක් නැහැ. මොකද දැන් අපි ගත්තාම මේ ස්වභාව ධර්මයේ වැඩිපුරම සෙල්ලම් කරලා තියෙන්නේ බලනකොට බෝධිසත්වවරුත් එක්කනේ. ඒක ඇත්තටම සෙල්ලනුත් නෙමෙයි. හරිද? ඒවා ඇවිල්ලා පරීක්ෂණ. මොකක්ද? මෙයා බුද්ධත්වයේ දක්වා කඩාගෙන යන්න සුදුස්සෙක්ද? ඒක ඩි කරලා දැන් සමහර වෙලාවට සක්‍ර දේවින්ද හැවිත් ඇස්සිල්ලා තියෙනවා. හරි. ඒක වෙලාවක ඇවිල්ලා මේ කටට පයින්න කියලා කියනවා. යන්නේ මේ එක එක දේවල්. මම ඔයාව මරාගෙන කන්නේ. සමහරට දැන් ඔය අපි වෙස්සන්තර ජාතක ගත්තාම දරුවා විල්ලන්නේ දරුවෝ බිරිඳ ඉල්ලන්නේ එන්නේ දෙවිවරු වෙස් වලාගෙන. ඒ මොකද? ඒ තමයි හැබැයි ඒ වගේම තමයි කතාවක් තියෙනවා. මේ මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් පැවිදිරුවක් කියන එක දකින්නේ දෙවියන් විසින් මැවීමෙන් කියලා. ඒ මොකද අවසාන ආත්මභාවයේදී ඒව ටික පෙන්නලා කලකිරවන්න දෙවිවරු උදව් කරනවානේ. එහෙම උදව් කරනවා. එතකොට දැන් සක්‍ර දේවේන්ද්‍ර කොච්චර සැරයක් තමන්ගේ ඔය ආයුධත් අරගෙන ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේව ප්‍රශ්න කරපු අනව කියන්නේ වෙහෙස කරවන්න හදපු අයට පෙනී ඉඳලා තියෙනවා. එතනට එන්න සුදුස්සෙක් දැන් හිතන්නකො මම කියලා. ඒතර අපි හිතමුකෝ බුද්ධත්වයේ පතනවා කියලා ඒක උපමාවක්. හරි. එතකොට මේ ස්වභාව ධර්මයේ පරීක්ෂණේ දාලා බලනවා මෙයා සුදුසුයිද? සමාජය වෙකයි ලෝකෙකයි නැතිවීම එනවා ඇතිවීම එනවා දාන දෙන්න එනවා ඉල්ලන්න එනවා තියෙන්නේ එච්චරයි ඒකම ඉල්ලනවා සමහරක් වෙලාවට. හරි. එතකොට මේ පරීක්ෂණ වලින් සමත් වීම කියන එක කරන්න පුළුවන් ඡන්දේ තියෙනකම් විතරයිනේ. දැන් අපේ රට ලෝකයේ ගත්තාම අපේ රට ලෝකයේ වුණත් ඇත්ත කතාව මේ සමස්තයක් දැන් බහූතරයක් ප්‍රඥාවන්තයෝ ඉන්නවා. ඒක කියන්න මෙපයි. දැන් අපි උදාහරණයක් අපි මොන හරි ලිව්වොත් අපි මොන හරි බණක් කියලා දැම්මොත් දැන් මේ බණ එකක් වුණත් අපි දැම්මට පස්සේ මේ වගේ බලන ප්‍රමාණය බොහොමයි. හැබැයි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නේ නැද්ද අර පඬිතුයෝ ඉන්නවනේ. ඒ එහෙම එන්නේ ඇයි අර දුෂ්ප්‍රඥයට එතකොට යහපත වැඩි අයහපත අඩුයි කියන එක තෝරගන්න බැරුව අයහපත ටිකේ හැප්පෙනවා. යහපත ටිකේ වැඩ කරන්න පුරුදු වීම තමයි අනිවාර්යයෙන්ම කෙනෙක් කළ යුත්තේ. එතකොට ඔන්න ඔය ක්‍රමවේදයේ උඩ බෝසතාණන් වහන්සේලා වුණ මම මේ උපමාව ගත්තේ බෝධිසත්වරුන්ගේ තරම් ඡන්දයක් මා දැකලා නැහැ කොහෙවත්. ඒ කැමැත්ත එක එල්ලේම සත්‍යව නිවන්න තියෙනවා මිසක් එක එක්කෙනාගේ නින්දා ප්‍රශංසා උඩ වැටිච්ච එකක් නෙමෙයි. එක එක්කෙනාට ඕන විදිහට නටන මලකෝලක් නෙමෙයි. එක එල්ලේම බුද්ධත්වයට දක්වා බුද්ධ අංකුර කියන්නේ පාරමී ධර්ම පූර්ණිය දක්වා නැවිච්ච හිත. ඒතර උපාය කෞශල්‍ය කියන එක උප්පත්තියෙන් පිහිටනවා. වෙන අයගේ උපදෙස් ඕනේ නේ. උපාය කෞශල්‍ය කියන එක පිහිටන උප්පත්තිය. ප්‍රඥාව කියන එක පිහිටන්නේ උප්පත්තිය. වෙනත් අයගේ උපදේශ ඕනේ නේ. ධර්මයේ කියන එක වැටහෙන්නේ નિરાයාසයෙන්. කල්පනා කිරීම ඔස්සේ වැටහෙනවා. වෙනත් අයට බොරුවෙන් රවට්ටන්න බෑ. නියත මිත්‍යා දෘෂ්ටික වෙන්න. ඒකයි බෝධිසත්වවරයෙක් ලබන ලාභ සසරේ. කිසිම ආකාරයකින් නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්න. ස්ත්‍රියාත්ම භාවයක් ලබන්නේ. චූටි සත්වාත් හැකරෙලි පත්‍ය වෙලා උපදින්නේ නැහැ. සතර පායට යන්නේ නැහැ. තිරිසන් ලෝකෙක ඉපදුනත් අර පොඩි සත්තු වෙලා උපදින්නේ නැහැ. പ്രേත ලෝකෙක ඉපදුනත් ඔය එක එක දැන් නිජ්ජාම තන කුප්පි පාසික කියන්නේ මේ එක එක දුක් විඳින പ്രേත ලෝකෙ තියෙන වගේ උපදින්නේ. කියන්නේ සතර පායට යන කියන්නේ പ്രേත ලෝකවල අර වගේ දුක්ඛිත പ്രേත ලෝක වලට යන්නේ නැහැ. പ്രേත ලෝකෙ ඉපදුනත් කියන කතාවෙන් නෙමෙයි කිව්වේ. දිව්‍ය ආත්ම භාවවලට ගියත් මහේශාක්‍යයි. ඒක තමයි බෝධිසත්වවරුන්ගේ ජීවිත හැදෙන හැටි. මොකද ඡන්දයත් එක්ක බැඳිච්ච කාරණානේ. ඒතර කිසිම වෙලාවක කාම ක්‍රෝධයක් නෑ. අන්න ඒක තමයි මිනිස්සුන්ට වැඩිපුර තියෙන කාම ක්‍රෝධය කියන එක. ඒ කාම ක්‍රෝධය කියන්නේ
මේ දැන් අපි හිතමු යශෝදරා තෙරණියගේ අපදානේ තියෙන ලස්සන කතාවක්. එක වෙලාවක මේ බෝධිසත්වයෝ වෙනත් කියන්නේ කාන්තාවක් එක්ක යනවා. ඒකේ සසරෙම උප්පත්ති ලැබලා තියෙනවා. ඒ වෙලාවේ යශෝදරාව කියනවා ස්වාමීනි මම කාමක්‍රෝධයෙන් තොරව දරුවෙක් වැරද්දක් කරා මේ දරුවා ගැන බලන අම්මා වගේ මම මාතෘ භාර්යාවක් වෙලා ඔබ වහන්සේව බේරගත්තා. බලන්න කාමක්‍රෝධය නැති එක දැන් මිනිස්සු ආදරය කරනවා. මිනිස්සු දන්නේ මේ ආදරය කියන්නේ මොකක්ද කියලා. මිනිස්සු ආදරය කරලා මෙහෙම ආදරය කරගෙන ඉන්නවා. සැබෑ ආදරේ නම් ආදරේ වෙන්න එපා. ආදරයට බණ කියනව නෙමෙයි හරිද? මම මේ කියන්නේ අර උතුම් බැඳීමයි මෙතනයි වෙනස. ඒත් ඔයගොල්ලෝ හිතා ආදම් විජාඳුරු පටන් ගත්තද ආදරේ පිනක් කියලා කියන්නේ කියලා නෑ නෑ. එහෙම නෙමෙයි. මේ මිනිස්සු මෙහෙම දැන් B කියන කෙනා එයාගේ හිත වෙනස් වෙන්න පුළුවන් වෙලා වෙන කෙනෙක් එක්ක යනවා. මෙයාට තියෙන කාම ක්‍රෝධයක් නම් ආදරේ කියන්නේ සෙනෙහස කියන එක පිරිසුදු නැතුව තියෙන කාම ක්‍රෝධයක් නම් වෛර බඳිනවා. මරනවා. පීයෙන් කවදාවත් එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑනේ. දැන් මගේ දරුවා මං කියන දේ යන්නතු වෙන එක පැනලා යනවා. මං ගිල දරුවා මරන්නේ නැහනේ තෝ මං කියන දේ ඇහුවේ නෑ නේද කියලා. ආයි තනේ සමාව දීලා කමන්නේ එන්නකෝ කියලා ගෙන්න ගන්නවනේ නේ. ඒ යන ගමන වැරදි වුණොත් ඒත් ගෙදරට එන්න ඉඩ තියෙනවා. හැබැයි කාම ක්‍රෝධයේදී ඕක වෙනස් වෙනවා. කාම ක්‍රෝධය කියන එක ද්වේෂයකට හැරෙනවා. මිනි මරන්න තරම්. පෘථග්ජන භාවයේ තියෙන භයානකම තමයි ඒක. මේ බෝධිසත්වවරු ගාව කිසිම දවසක ඔන්න ඔය කියන කාම ක්‍රෝධය කියන එක ඇති වෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම නැහැ. සාමාන්‍ය මිනිස්සු හැමතිස්සෙම අර පිරිසිදුකම කියන එකට යහින් ගිහලා කාම ක්‍රෝධයට පැටලෙනවා. එනිසයි මම මේකට කියන්න ඕනේ. ඒක මහා පිරිසිදු ආත්ම භාවයක් ඡන්දයත් එක්ක බැඳිච්ච සාමාන්‍ය මිනිහෙක් ඒ නිසා භාවිත කරන්න. ඒකයි කියන්නේ. භාවිත කරන්න. භාවිත කිරීම තමයි. චිත්ත ඒ පැත්තට නැවිච්ච හිතක් තියෙන්න ඕනේ. මිනිස්සෙක් ගීත හරිම හයියයි. දැන් කෙනෙක්ට මේ කතාව ඇහුවට පස්සේ හිතෙන්න පුළුවන් බුදු අම්බෝ බුදු වෙනවා කියන එක නම් ලේදි පාසු කතාවක් නෙමෙයි. අම්බෝ මොන බුදුද නේ එහෙම කියනවා. අම්බෝ මට නම් බෑ බුද්ධත්වයට යන්න. මම මේ ඔන්නේ පුළුවන් ළඟම තැනකින් නිවිලා යනවා. සසරට යන්න බයයි. දෙහොම හැම බෝධිසත්වයෙක් මේ හිතුවොත් මොකද? පුරුෂ හිත කියන එක ඕකනේ අර එක තැනක තියෙනවා සුමේද බෝසතාණන් වහන්සේ කතාවක කින් මේ ඒකේන තින්නේන පුරිසේන තාම දස්සන. පුරුෂ ශක්තිය දන්න මා විසින් තනි වෙතර වීමෙන් කවර ඵලයක්ද? ලෝ සත්‍යයත් නිවාගෙනම නිවෙනවා. බුද්ධෝහං බෝධ ඉස්සාමි මම බුද්ධ බවට පත් වෙලා අනිත් අයටත් මේ අවබෝධය දෙනවා. මුත්තෝහං මෝචයේ පරේ මමත් මේ සසරෙන් මිදිලා අනිත් අයවත් මුදවනවා. තින්නෝහං තාර ඉස්සාමි මමත් මේ සංසාරේ තරණය කරලා අනිත් අයවත් සසරින් තරණය කරනවා. සංසාරෝගා මහ බය මේ මහත් බය වූ සංසාරයෙන් ඒතර පුරුෂ ශක්තිය නැති කෙනෙක් සිත තියනව භාවිතයට ගන්න මේ ඕන කෙනෙක්ට බුද්ධත්වයට යන්න පුළුවන් කල්පනා කළා හොඳට පාරමිතා පුරවොත්. හැබැයි බුද්ධත්වයේ පතර බොහෝ දෙනෙක්ට ඒ ස්ථානිය අහිමි වෙලා යනවා. බොහෝ දෙනෙක් ඒ ස්ථානිය පතන්නෙත් නැහැ. බුද්ධත්වයේ පැත්තකින් තියන්නකො මේ කල්ප ගානක වට පස්සේ ශ්‍රාවක තනතුරක්වත් පතන්නේ නැහැ. පාරමිතා පුරන්නේ තියෙන. එනේ ඒ තරම් විශාල දීර්ඝ පරාසය දීර්ඝ කාල කොහොමද කියලා ඉවර කරන්නේ? මේ මුළු මහ පොළොවම කෑලි වලට කඩලා පොඩි පුවක් ගෙඩි වලට කඩලා පුවක් ගෙඩි වලට වගේ කඩලා පැත්තකට ගොඩ ගැහුවා. යොදුන් 240000ක් ඝන කඩයි. මේ ඝන කඩ මේ මහ පොළොව ගැහුවොත් අසංකේයයක් මදි කියනවා. ඒවා වැඩි කියනවා. අසංකේය වැඩි අසංකේයම් ගාන කියන්න බෑ. අසංකේය වැඩි පොළොවේ කෑලි මදි. ඒ වගේ අසංකී හතරකුත් තවත් කල්ප ලක්ෂයකුත් පාරමිතා පුරන්න තරම් බුදු කෙනෙක් මේ සසරට බැස්සනේ. චිත්තය. එස තමන්ගේ හිත භාවිතයට ගන්න. ඕගලන්ට පුළුවන් දවසේ පැය 7 8 10ක් 12ක් භාවනා කරන්න. තමන්ට පුළුවන් මාසෙට දවස් 3ක් ගෙදර අතහරින්න. තමන්ට පුළුවන් මාසෙට භාවනාවකට යන්න. තමන්ට පුළුවන් දවසට පැයක් අහන්න අනිත් ඔක්කොම වැඩ අතහැරලා.
තමන්ට පුළුවන් ගෙදර පැය දෙකක් තුනක් භාවනා කරන්න අනිවාර්යෙන් තමන්ට පුළුවන් අභිධර්ම ඉගෙන ගන්න අනිවාර්යෙන් චිත්තය තියෙනවා භාවිතයට ගන්නෙ නේ හැමෝම කියනවා භාවිතයට ගන්න පුළුවන් හොඳම දේ මොකද්ද හිත තමයිනේ හිත තියෙනවා භාවිතයට ගන්න පුළුවන් හොඳම දේ භාවිතා කිරීමයි ඒ හිත භාවිතා කරොත් ඔබට අභිධර්මාචාර්යද විනයාචාර්යද සද්ධර්මාචාර්යද ත්‍රිපිටකාචාර්යද අභිධර්ම විශාරද විනය විශාරද සද්ධර්ම විශාරදද ත්‍රිපිටක විශාරදද රාජකීය පඬිතද ඕන එකක් මොනවාද මිනිස්සුන්ට කරන්න පුළුවන් හිත භාවිතයට ගන්න භාවිතයට ගන්න දැන් ගොඩක් අය කියන කතාවක් තමයි සාමාන්‍ය ජීවිතේ මේ අපිට ඉංග්‍රීසි බෑනේ ඇත්තට බෑ හරිද එහෙම කියන අය බලන්නකෝ අඩුම ඕගොල්ලෝ මේක භාවිතයට ගන්න නැතිකම ටෙන්සර්ස් ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියන දේවල් ඒ පොඩ්ඩයිනේ තියෙන්නේ 24කුත් නැහැ හැබැයි දන්නේ හේතුව භාවිතයට ඔබට හිත තියනවා භාවිතයට අරන් පින්වතුනි මේ මොලේ වර්ධනය වෙන කොටස් තියෙනවා නිකම් මම මේ කියන්නේ ඔක මුල්ම කාලේ ස්තරයක් විතරයිනේ නේ නියුරෝ ප්ලේට් එකක් විතරයි ස්තරයක් කාලයක් යනකොට ඒක විකසනය වෙලා බෙදි යන්න පටන් ගන්නවා ගිල පූර්ව මොලේට මැද මොලේට අපර මොලේට යන කොටස් තියෙනවා ඒවට යනවා පස්සේ අනවශ්‍ය දේවල් මැරිලා අවශ්‍ය දේවල් තියලා ඔවුන් අතර අන්තර් සම්බන්ධතා ගොඩනගගෙන ලොකු වෙලා අවුරුදු 20ක් 21ක් ගියාට පස්සේ නම්‍යශීලී වර්ධනයකට නතු වෙනවා මොලේ. ඒ නිසා මිනිහෙක්ට ඉගෙන ගන්න පුළුවන් ප්‍රමාණයක් සීම කරන්න බෑ. නැත්තේ මොකක්ද? භාවිතය යූස් එකට. practice again and again practice. පුහුණු වෙන්න කියලා කියන්නේ ඒකයි. පුහුණු වෙන්න භාවිත කරන්න. චිත්ත තියෙනවා. හොඳ එකක් තියෙනවා ලොකු කැපැසිටි එකක් තියෙන භාවිත කරන්න වීර්ය කරන්න ඕනේ ඡන්ද චිත්ත ඊළඟට තමයි වීර්ය කියන එක තියෙන්නේ ඔබ හිතනවට වඩා ඔබ ශක්තිමත් කෙනෙක් ඔබට හිතනවට වඩා මේ ලෝකේ දේවල් දරා ගන්න පුළුවන් කායික වේදනා මානසික වේදනා දරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ චූටි වේදනාවන් වලට වැටිලා වැළපිලා මුණු වෙනස් වෙනවට වඩා හරි ලස්සනයි දරාගෙන ඉන්න පුළුවන් ජීවිතයක් ඇති කරගන්න එක. ලෝකෙ මිනිස්සු හැමතිස්සෙම තමන්ගේ වේදනාවන් විකුණගෙන අනුන්ගේ අනුකම්පාව උපදවා ගන්නට කටයුතු කරනවා දුර්වල මිනිස්සු එමය. පොඩි වේදනාවක් විකුණගෙන අර හිඟන්නගේ තුවාලේ වගේ. හිඟන්නගේ තුවාලේ කියන්නේ මොකද්ද? ඒක කවදාවත් හොඳ වෙන්නේ නැහැනේ. පොරයා ඒක පෙන්නගෙනම තමයි ජීවත් වෙන්නේ. හොඳ වුණත් බැන්ඩේජ් එක බැඳ ගන්න. ඇයි? ඒක තමයි උගේ ආදායම් මාර්ගනේ. උගේ කිව්වට එයාගේ මම මේක ඉතින් කියන්න ඕන විදියට ඒ හිඟන්නගේ තුවාලේ වගේ සමහරුන්ගේ ලෙඩ රෝග කොයි වෙලේ يعني අර අනුකම්පාව උපදව ගන්න හදන්නේ ලෙඩ රෝගී පෙන්නලා එහෙමද පින්වතුනි තමන් මිනිහෙක් වුණාම තමන් වැඩ කරන්න ඕන තමන් නැගිටින්න ඕනේ අසනීපයි කියලා වැටිලා හෝම කරලා මැරෙනවා වගේ ඉඳලා හරියන්නේ අසනීපයි නම් වේදනානාශයක් හරි බීලා තමන්ගේ වැඩ ටික එදිනෙදා කරගන්න ඕනේ තේරෙනවද මම මේක එතකොට තමයි මිනිස්සෙක් හයිය වෙන්නේ වීරය නැත්තම් කුසීත වස්තු වලට යනවා අනේ හෙට ගමනක් යන්න තියෙනවා අද නම් බෑ මේ අද භාවනා කරන්න හෙට කරනවා ඊට පස්සේ ගිහිල්ලා ආවට පස්සේ හිතනවා අපෝ අද මේ ගමනක් ගිහිල්ලා විතර හරි මහන්සි දැන් බඩත් ගිනි ඔන්න ඒ කාලම කරනවා ඔන්න දැන් කනවා අපෝ මේ කෑව විතරයි දැන් භාවනා කරන්න ගියොත් නිින්ද යනවා ඒ නිසා මම මේ දැන් මට පොඩ ඇඟටත් අමාරු ගිහිල්ලා ඇවිල්ලා හොඳ වුණාම කරනවා කියලා හිතනවා ඔන්න දැන් හොඳ වෙනවා අම්බෝ මේ හොඳ වුණා විතරයි දැන් මහන්සි වෙන්න හොඳ නැහැ මේ හොඳ වුණා විතරයි ටික කාලයක් ඉඳලා භාවනා ඔන්න ආයි ගමනක් යන්න හවු වෙනවා ඊට ආයි ගමනක් යනවා ආයි බඩගිනි ආයි කනවා කනවා නිදා ගන්නවා ආයි යනවා ආයි කනවා ආයි නිදා ගන්නවා ආයි යනවා ආයි කනවා ආයි නිදා ගන්නවා ආයි යනවා ආයි කනවා ආයි නිදා ගන්නවා කෙලිම ටුවරිස්ට් අර සංචාරක ජීවිත තියෙන්නේ පුදුම විදිහක් ඇවිදින්න ගේ වටේට දැන් කොරෝනා කාලේ ගෙදර ඉන්න බෑ හරිද හොරාට එළියට බහිනවා ගේට්ටුවේ මොකටද පින්වතුනි සමහර මට කතා කරාවකට ගෙදර ඉතර පිස්සු ඇදිලා වගේ ආමුදුරනේ ඉන්නේ පිස්සු ඇදිලා වගේ කොච්චර සනීපෙට ගෙදර ඉන්න පුළුවන්ද ඇත්ත කෑම බීම ප්‍රශ්නේවා තියෙනවා ඒ ඉතින් ඕගොල්ලන්ගේ දක්ෂතාවය තමයි පහුගිය කාලේ ආපදාසෝ භවිෂ්‍යති කියන බුද්ධ වචනේ අනුගමනය කළා ආපදා කාලයට කීයක් හරි උපයා ගන්න ලෑස්ති කරලා තියාගත්තා නම් හරි
දැන් මටත් ඉන්න ඕනේ සයින්නස්ල 30ක් විතර අපි මෙහි. ඔය ඉන්නේ කොහොම හරි ඉන්නවා. අමාරුයි වතුර ගේන්න එළියෙන් අරවා ගේන්න එළියෙන් දාන ගේන්න එළියෙන්. හැබැයි ඉතින් කවදාවත් අපි කියලා නෑනේ ආපෝ මේක ඇතුළේ ඉඳලා දැන් එපා වෙලා තියෙන්නේ. එහෙම කියලා නේ. හරිම නිදහස් මේකට ඇතුළට වෙලා ඉන්න තියෙන හේතුව මිනිස්සෙක් වුණාම වීරය කරන්න ඕනේ. හැමදේම දරාගෙන ජීවත් වෙන්න. හැමදේම දරාගෙන ජීවත් වෙන ජීවිතයක් ඔබට උදා කරන්නේ පොඩි පහේ රැකවරණයක් නෙමෙයි. අන්න ඒකයි මට කියන්න ඕනේ. ඒ නිසා විරිය කියනක ඔබ හිතනවට වඩා ශක්තිමත් කෙනෙක් ඔබට. ඔබ හිතනවට වඩා දෙයක් ඔබට කරන්න පුළුවන් උදේ කාලේ නැගිටින්න. සමහරුන්ට එලාම් එක තියලා එලාම් එකත් එක්කම තියෙන ස්නූස් කරන්න වෙලාවකුත්. හරිද? ඒ කියන්නේ 3 පාරක් විනාඩි 5න් එක පාරක් වදින්න 10න් එක පාරක් වදින්න 15න් එක පාරක් වදින්න. මොකද මේ? කම්මැලිකම වීරියනේ. පිංගුතුනි අපි මේ සසුනි ප්‍රතිපදාවන් වල යෙදෙන භාවනා කරන කාලවල එලාම් එක වදින පළවෙනි ඔය ඉස්සර අපිට මේ වගේ ඩිජිටල් ලෙවල් තිබෙන ස්නූස් කර කර ඉන්න පළවෙනි පාර නැගිටින්න නැත්නම් ආ එලාම් එක වදින්නේ. පළවෙනි පාර අර පොඩි ඔරලෝසු තිබ්බේ ටී ගාන එක ඇහෙන්නේ ඒක උඩ ඉන්න හූනෙක්ට විතරයි වහලා. ඒක තියාගන්නේ කන ගාව. කන ගාව තියාගෙන පළවෙනියටම ටී ගානකොට ඔබලා නැගිටිනවා. 3 මාට විතර. නැකලා ඉදල් අරගෙන මූණකට සෝදගෙන ගිහලා වත් පිළිවෙත් කරලා උදෑසන කාලේ බුදුන් වැඳලා 4ට බුදුන් වඳින මල් පෙපෙන්නවත් පටන් අරගෙන. මල් පෙපෙන්න පටන් අරන්නේ. හවස මල් කඩලා උදාලා තියෙනවා වතුර වලට. උදේට පූජා කරන්න. 4ට මල් ගසුත් නිදි. අපි බුදුන් වඳිනකොට. ඒකල උදෑසන කාලේ භාවනා කළා අතු ගාලා එළියට ඇල්ලැස්සල්ල බලනකොට අපි අතු ගාපු මිදුල්ම අපිට සිනා වෙනවා වගේ හරි ලස්සනට පිළිවෙලට මුළු ආරණ්‍යම සේනාසනයක් විදිහට පවතිනවා. වීරිය තියෙනවා. නිකන් කම්මැලි වෙෑලි මෑලි වෙලා සමහරු බ්‍රෂ් එක කටට තියාගෙන මූණ තමයි හොල්ලන්නේ මෙහෙම. කියන්නේ බ්‍රෂ් එක හොල්ලන්න කම්මැලි. මෙහෙට වැනෙනකොට එකපාරක් මැදෙනවා මෙහෙට වැනෙනකොට එකපාරක්. මෙහෙට වැනෙනකොට එකපාරක් මැදෙනවා. නැද්ද? ඔයගොල්ලෝ මොකද ගෙවල් වල ඉන්න අය බලන්න. ඇස් වාගෙන අඹාතු අල්ලගෙන සමහරු දත් මදින්න. එහෙමද පින්වතුනි ටිකක් ඇක්ටිව් මම කියන්නේ මේ ක්‍රියාශීලීත්වය කියන එක තියෙන්න ඕනේ. වීරිය තියෙන්න ඕනේ. කිත මේ කතාව. ඡන්දචිත්ත වීරිය ඊළඟ තමයි විමර්ශාව. විමර්ශාව කියන්නේ ඇත්තටම ප්‍රත්‍යවේක්ෂාව කියලා ගන්නකො තමන්ගේ ජීවිතය හැමතිස්සෙම ප්‍රත්‍යවේක්ෂා කරනවා. කල්පනා කරලා බලන්න මම ඉන්නේ කුසල ධර්ම වැඩෙන ප්‍රතිපදාවේද අකුසල ධර්ම වැඩෙන ප්‍රතිපදාවේද මගේ ජීවිතේ කරුණා මෛත්‍රී ගුණ ධර්ම වැඩි වෙලාද අඩු වෙලාද මා ගුණවතුන්ගේ ගුණ දකින්නවද කිව යුත්ත කියන්න ඕනේ තැන කියනවද ඒකත් ඕනේ. ඒ කියන්නේ ගුණ ඇත්තාගේ අගුණ කීමත් දුර්ගුණයක් ගුණ නැත්තාගේ ගුණ කීමත් දුර්ගුණයක්. ඒ නිසා එතෙන් වර්ධවල් නිදානයක් පෙන්වා දෙනවා වගේ පෙන්වා දිය යුතු අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ගුණ. ඒ ප්‍රත්‍යවේක්ෂාව ඇතුළේදී අපිට තේරෙනවා අපි ඇවිල්ලා තියෙන ප්‍රතිපදාව මොකද්ද? අපි ඉන්න තැන මොකක්ද? අපි ඉස්සරහට යන්න ඕනි කොහොමද කියලා. ලෝකයාගේ තියෙන දුර්වලතාවය තමයි Tamanට භාවිත කරන්න ලැබිච්ච දේවල් භාවිතා නොකිරීම කියන දුර්වලතාවය. ඒ නිසා මගේ පින්වරට අද මම මේ දේශනාව සිද්ධ කරේම මේ ලෝකෙ මිනිස්සෙක්ට භාවිත කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද කියන එක පෙන්නන්න. ඒ තමයි භාවිතාව කියන්නේ. ඒ භාවිතාවේ හැටියට චරිතවල වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ භාවිතාවේ හැටියට චරිතවල වෙනස් වීම සිද්ධ වෙනවා සංසාර ජීවිතේ එක එක්කෙනාගේ භාවිත අනුව. දැන් දන් දෙන එක භාවිතයක් නේ. ඒ දන් දෙන එක භාවිතයක්. ඒ භාවිතයට අනුව මිනිස්යාගේ ඉපදීම ප්‍රතිසන්දිය වෙනස් වෙනවා. කර්මජව. දැන් කර්මජ රූප සම්තතිය තියෙනවනේ. ඔය කර්මජ රූප සම්තතිය තියෙනවා. මේ උපස්තම්භන සහ අනුපාලන කෘත්‍ය කියලා කෘත්‍ය දෙකක්. හොඳ කතාවක් මේ කියන්නේ. උපස්තම්භන කෘත්‍ය සහ අනුපාලන කෘත්‍ය. උපස්තම්භන කෘත්‍යයෙන් දැන් කර්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියන මේ 4 රූප සමුට්ටාන ධර්මවල චිත්ත, ඍතුජ, ආහාරජ රූප කලාප වලටත් උපස්තම්භනයක් දෙනවා කර්මජ රූප කලාප. එතකොට චිත්තජව උපදින රූප සෝභමාන වෙලා උපදිනවා. ඒකයි සමහරුන්ට කොච්චර අලිපේර දියක තම්බෙව්වත් කාපිරි පාටයි. කාපිරි පාටයි කියලා කිව්වේ මනුෂ්‍යංගේ කලයකට කියන නමක් නේ ඉන්ටර්නේෂනල්. සමහරු ඒවා මුකුත් නැතුව සුදුයිනේ යටිපතුලුත් සුදුයි. හේතුව තමයි
කර්මජ සන්තතියෙන් ඒවට බලපාලා තියෙන බලපෑම. එතන අනුපාලන ඒවා පාලනය වෙන්නේ. මිහිරි කටහඬක් ලැබිලා ඒ කටහඬ පාලනය වෙන්න කර්මයෙන් උපස්තම්භනයක් දෙනවා. කර්මයෙන් උපස්තම්භනයක් දෙනවා. ඒක වැල්මී කෑවට විතරක් කටහඬ ලස්සන වෙන්නේ නැහැ. සමහරු කටහඬ ලස්සන වෙන්න කියලා විතර වැල්මී කරනවා. කර්ම උපස්තම්භනේ තියෙනවා. අන්නේ කර්ම උපස්තම්භනේ වෙන්නේ මොකක්ද? එක එක්කෙනාගේ තමන්ගේ ජීවිතය ඇතුලේ තියෙන භාවිතයට අනුරූපීව සුමනා සූත්‍රය අංගුත්තර පංචක නිපාතයේ මුණ්ඩරාජ වර්ගයේ සුමන සූත්‍රය බලන්න කියනවා පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි හැමෝටම මනුස්ස භූතස්සපි දේව භූතස්සපි පබ්බජිතස්ස කියන්නේ පැවිද්දන්ටත් පින් ඕමනයි. ඇයි මේ? අලං දානානි ධාතුන් අලං පුඤ්ඤානි කාත. දන් දිය යුතුයමයි, දන් දීම සුදුසුමයි. භාවිතේ. ඒ භාවිතයට අනුරූපීව එයා ඊළඟ ජීවිතේ මහාන වුණොත් පරිස්කාර හොඳට ලැබෙනවා, පරිස්කාර ලැබෙන්නේ නැහැ. ඔය දෙක වෙනවා. එයා දිව්‍ය ලෝකයකට ගියොත් අල්පේශාක්‍ය මහේශාක්‍ය ભેදයකටපත් වෙනවා. එයා මනුෂ්‍ය ලෝකයකට ආවොත් ඇති නැති පරතරයට යටත් වෙනවා. දැන් අර සමහරු හිතන් ඉන්නේ ඒක නිකන් මේ සමාජ විෂමතා බෙදී යාමේ එහෙම එකක් නෑ පින්වතුනි. විෂමතා බෙදී යාම පරිවර්තන ඒවා මේ සමාජවාදී සෝෂල් රැඩිකල් අදහස්. කර්මය තමයි කම්මං ජාතෝ කර්මයෙන් උපද්දවන දේවල් වෙනස් කරන්න කිසිවෙක්ට පුළුවන් කමක් නෑ. කර්මය සමහරුන්ට එක වකුගඩුවක් තියෙන එකක් නෑ උප්පත්තිය. සම්පත් බෙදී යාමේ විෂමතාවය. සමහරුන්ගේ හදවතේ හිලක් සම්පත් බෙදී යාමේ විෂමතාවය. සමහරුන්ගේ උප්පත්තියේදීම දත්වල වෙනස්කම් සමාජ විෂමතාවයද සම්පත් බෙදී යාමේ විෂමතාවයද. සමහරුන්ගේ එක හැක් නැහැ සම්පත් බෙදී යාමේ විෂමතාවය. කර්මය කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස. එනිසා මතක තියාගන්න. හිත අරව මේවා කතන්දර බුද්ධෝත්පාද කාලයේ ශන සම්පත්තිය සද්ධර්මයේ කල්යාණ මිත්‍ර සේවනයේ මේ ඔක්කොම තිබ්බත් භාවිතා කිරීම තමයි කළ යුත්තේ. සමට කියන්න උමනාව තිබ්බේ. මේ ලෝකේ මිනිස්සෙක්ට භාවිත කරන්න පුළුවන් හොඳම වටිනම දේ භාවිතාව. එනිසා ඔබ භාවිතා කිරීම කියන එක භාවිතා කරන්න. භාවිතා කිරීම කියන එක භාවිතා කරන්න. භාවිතා කිරීම කියන එක භාවිතා කරොත් ඔබට රහත් වෙන්නත් පුළුවන්, අග්‍ර ශ්‍රාවක වෙන්නත් පුළුවන්, පසේ බුදු වෙන්නත් පුළුවන්, ලෞතර බුද්ධත්වයට යන්නත් පුළුවන්, දේව බ්‍රහ්ම ඕන තැනකට යන්න පුළුවන්. භාවිතා කිරීම භාවිතා කරන්න. ඒ බව මතක් කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට මේ දේශනාව මේ ලැබිච්ච සම්පත් භාවිතා කිරීමට වෙර නුවණ වීරිය වැඩේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට දේශනාව අවසන් කරනවා. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ. 2021 දින අපි අතරින් වෙන්වුණු තෙල්ගේ බුද්ධසිරි ගාමිණී පීරිස් ආදරණීය පියාණන්ට හා මියගිය පරලෝකීය ඥාතිහිත මිතුරන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිස ආදරණීය භාර්යාවන චාමලි ප්‍රනාන්දු යන අය දරුවන් විසින් දායකත්වයෙන් ගෙන කටයුතු කරන බව දන්වා සිටිනවා. ගරුතර කිරුළපන ධම්මවිජය සයන්හන්සේට කාලීන වැදගත් ධර්ම දේශනාවකට ආරාධනා කරමින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙන බව මතක් කරලා තියෙනවා. පින්තුනි, අද දවසේ මේ උතුම් පින්කම සිද්ධ කරගන්නට පින්තුන්ගේ නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන් සිහිපත් කරගෙන කරපු පින්කම නමින් මියගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් කර ගනිත්වා. උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කර ගනිත්වා. පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අද දවසේ මේ පින්කම සිද්ධ කරගන්නට යෙදුණු සියලු දෙනාට පුණ්‍ය අනුමෝදනා කරනවා. රැස් වුණා වූ කුසලයේ සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන පතන බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගන්නට හේතු වේවා, පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් කරගනිත්වා. උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එහෙම ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමින් දේශනාව අවසන් කරමු.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.